SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 ජූලි 20 සඳුදා සිරස්තල විභාග කල්යයි උසස් පෙළ ඔක්තෝබර් 12 ශිෂ්‍යත්වය ඔක්තෝබර් 11 දෙවැනි වාරයේ පාසැල් නිවාඩුවත් ප්‍රකාශයට පත් කෙරේ. දෙවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික වැසි දිස්ත්‍රික්ක 5කට නායෑම් අවදානම්. රියදුරකුගේ අපරීක්ෂාකාරී බස් ධාවනය හමුදා සෙබලකුට දිවිය හිමි කරයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරන රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. මිනිස් ජීවිතවල වටිනාකම තඹ සතයකට මායිම් නොකරමින් අපරීක්ෂාකාරී ලෙස බස් ධාවනය කරන බවට පෞද්ගලික බස් රියදුරන්ට නිරන්තරයෙන් චෝදනා එල්ලවනවා. එවන් පෞද්ගලික බස් රියදුරකුගේ නොහික්මුණු රියදහවනයක් නිසා සිදු වූ අනතුරකින් අද යුද හමුදා සෙබලෙකුට සිය ජීවිතය අහිමි වුණා. එනුගේගොඩ ගුවන් පාලම මතදී. අනතුරෙන් තවත් සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. නුගේගොඩ ගුවන් පාලම මතදී මෙම අනතුර සිදු වුණේ අද අලුයම 5:30ට පමණ. අනතුරට ලක්වුණේ කොළඹ සිට මහරගම දෙසට ධාවනය වූ යුද හමුදා කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන්. මෙම අනතුර CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අනතුරට ලක් වූ බස් රථය ගුවන් පාලම මතදී තවත් බස් රථයකට ඉස්සර කිරීමට ගොස් තිබුණේ සියලුම මාර්ග නීති උල්ලංඝනය කරමින්. එම අවස්ථාවේදී නිවැරදි මංතීරුවේ ගමන් කළ හමුදා කැබ් රථයට අනතුර වළක්වා ගැනීමට කිසිදු අවස්ථාවක් උදාවන්නේ නැහැ. පොලිසිය පැවසුවේ එම අවස්ථාවේ කැබ් රථයේ සෙබළුන් තිදෙනෙකු සිට ඇති බවයි. අනතුරට ලක් වූ කැබ් රථයෙන් හමුදා සෙබළුන් පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර ඊට ගිනිනිවන හමුදාවේද සහාය හිමි වුණා. අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ කැබ් රථයේ රියදුරා ලෙස කටයුතු කළ සෙබළායි. තුවාල ලැබූ සෙසු සෙබළුන් දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ බස් රථ රියදුරාගේ අපරීක්ෂාකාරී ධාවනය මෙම මාරාන්තික අනතුරට හේතුව බවයි. අනතුරින් මියගියේ ශ්‍රී ලංකා යුද හමුදා විජයබා රෙජිමේන්තුවේ මරදාන කඳවුරට අනුයුක්තව සේවය කළ අම්බලන්ගොඩ නින්දාන වතුරවිල ප්‍රදේශයේ පදිංචි ලාන්ස් කෝප්රල්වරයෙක්. 35 හැවිරිදි ඔහු දෙදරුපියෙක්. මේ අතර මිනිමැරීමේ වරද යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කළ රියදුරා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අධික රුධිර පීඩනයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන රියදුරා රෝහල තුලදීම මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කළ පරීක්ෂා කිරීමෙන් පසුවයි. බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර පවතින වැසි සහිත කාලගුණයේ හමුවේ දිස්ත්‍රික්ක 5කට නායෑම් අනතුරු පූර්ව ඇඟවීම් නිවේදනද නිකුත් කර තිබෙනවා. දිවයිනට ඇදහෙළෙන අධික වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයක මාර්ග සහ පහත්වීම් රැසක් අද ජලයෙන් යට වුණා.
ටික ගත්තා. ඒ පැත්ත ටික අරන් මේ தත්ත්වය විශේෂිත කාලගුණික වෙනස් වීමක් නිසා ඇති වූ දෙයක් නෙවෙයි. දැනට බලපැවැත්වෙන නිර්දිදික මොහොසම් තත්ත්වයේම වරින් වර සිදුවන උච්චාවචනයන් අනුව තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අද දිනය තුල දිවයිනේ නිර්දිදික කොටසේ මේ වැසිබල කාලගුණ තත්ත්වය දවස පුරාම තියෙවි. නමුත් අද හවස වෙන විට ක්‍රමයෙන් අඩු වෙලා හෙට දිනේ නැවතත් පහුගිය දිනවල පැවති සාමාන්‍ය තත්ත්වයටම කාලගුණයපත් වෙනවා. මේ අතර මීගමුව කුට්ටිදුව දීවර තොටුපළේ රැඳී සිටි දීවරයෙකුට අකුණුසර වැදීමෙන් අදාළයම ජීවිතක්ෂයට පත් වුණා. මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි දෙදරුපියෙක්. අප වාර්තාකරු සඳහන් කළේ ඔහු අසල සිටි තවත් දීවරයෙකුට අකුණුසර වැදීමෙන් බරපතල තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි. මේ අතර පස්කණ්ඩියක් කඩා වැටීමෙන් අද පෙරවරුවේ తాවකාලිකව බසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව හා ඉමදුව ප්‍රදේශ අතර කොටස අද පස්වරුවේ යලි විවෘත කිරීමට පියවර ගැනුණා. එමෙන්ම පවතින අයහපත් කාලගුණය හමුවේ ගස් කඩා වැටීම් හේතුවෙන් මාර්ග අවහිරවීම සහ දේපල හානි ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. පවතින වැසි සහිත කාලගුණය හමුවේ කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා නායෑමේ పూర్ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙවර ඔක්තෝබර් මාස පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 සහ උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම දෙවනි වාරයේ නිවාඩු දිනයන්ද අධ්‍යාපන අමාත්‍යාංශය අද ප්‍රකාශයට පත් කළා. The big story. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් දැනට නිවාඩු ලබා දී තිබෙන සියලුම පාසල් එළඹෙන ජූලි 27 වනදා යළි විවෘත කෙරෙන නමුත් එම සතිය තුළ පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. අනෙකුත් ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් විවෘත කෙරෙන්නේ අගෝස්තු 10 වන සඳුදායි. රාජාංගනය හා වැලිකන්ද අධ්‍යාපන කොට්ටාසවල කිසිදු පාසලක් අගෝස්තු 10 වනදාට පෙර විවෘත නොකිරීමටද තීරණය වී තිබෙනවා. මාස කිහිපයක් පුරා පාසල් වසා තැබීමත් සමග විෂය නිර්දේශ ආවරණය කිරීම පිළිබඳව මතුවූ ගැටලු සලකා බලා සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේ පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මෙවර ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය අද සඳහන් කළා. ඒ අනුව මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ එළඹෙන ඔක්තෝබර් 11 වනදායි. මෙවර උසස් පෙළ විභාගය එළඹෙන ඔක්තෝබර් 12 වනදා සිට නොවැම්බර් 6 වනදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පහේ ශිෂ්‍යත්වය ඔක්තෝබර් 11 වෙනිදා අපොස උසස් පෙළ ඔක්තෝබර් 12 වෙනිදා පැවැත්වීමට තමයි තීන්දුව කරලා තිබෙන්නේ. ඒකම ඔක්තෝබර් මාසයේ 9 වෙනිදා සිට නොවැම්බර් 16 වෙනිදා දක්වා දෙවන වාර නිවාඩුව ලබා දීමට කටයුතු කරනවා. අපි දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කරා. විශේෂයෙන්ම අපි බැලුවා මේ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ සාහිත උගන්වන ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ මතය විමසන්න ඕන් ඉල්ලා හිටියේ අවම වශයෙන් මාසික සහන කාලයක් ලබා දෙන්න කියලා අපි ඒ කාලය ලබා දුන්නා කියලා අපි හිතනවා. අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 6 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. අද මෙන්ම ඊයේ දිනේත් හඳුනාගත් ආසාදිතයන්ගෙන් බහුතරය විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයන් වීම විශේෂත්වයක්. අද මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 6ක්. ඉන් එක් අයෙකු රාජාංගනයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. සෙසු 5 දෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අයයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2730 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පූර්ණ සුවය ලැබූ ගණන 2041 දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ තවත් 6 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. ආසාදිතයින් 678 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඊයේ මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයින් ගණන 20ක්. ඒ අතරට කිරිවත්තුඩුව පදිංචි කන්දකාඩු හේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු හා පැල්මඩුල්ල පදිංචි කන්දකාඩු ආසාදිතයින්ගේ එක් ආශ්‍රිතයෙකු අයත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණි 2 දෙනෙකු, එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි 2 දෙනෙකු, කටාර්හි සිට පැමිණි 30 දෙනෙකු හා සෞදි අරාබියේ සිට පැමිණි 9 දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා.
COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ කන්දකාඩු මද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිතයින් ගණන අද වන විට 560ක් ලෙස වාර්තා වන බවයි. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. සිරිකුත අල්ලා ගැනීමේ සටනක නිරතව සිටින සබකි ජනබලවේගයටත් එක්සත් ජාතික පක්ෂයටත් ඡන්දය දීමෙන් පළක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ ජය තහවුරු කිරීම වෙනුවෙන් මොනරාගල මැදගම් ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින්. මොනරාගල බිබිල මැදගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ දවස්වල පෙරදුනාම මැතිවරණයෙන් පස්සේ මේ පාරේ එන්නේ නැහැ. අප්පච්චි මලා අර පැත්තෙන් යනවා කිව්වම මග ඇරලා මැදගම මග ඇරලා එතුමා මේ පාරෙන් එන්නේ නැහැ බයට කියලා මම ඊතරම් පුදුම වුණේ නැහැ. දැන් මෙතන නායකයෝ මේ පාර ඉල්ලන්නේ නෑනේ. සජාතිපක්ෂ නායකයා මෙහි ඉන්න ඉල්ලනවද? ජාතික ලයිස්තුවෙන් ඉල්ලන්නේ. ඇයි ඉල්ලන්නේ නැත්තේ? පැරදෙන විත්‍ය දැනගෙන. මොකද එක්සත් ජාතිපක්ෂ දෙකට කැඩිලා. එයාලා රණ්ඩු වෙන්නේ මේ ආසන දිනා ගන්නව නෙවෙයි. එතුමාලා දන්නවා මේ ආසන දිනන්න බැරිය කියලා. එතුමා දන්නවා එතුමාලාගේ කාලය තුල ජනතාවට වැඩක් කරේ නෑ කියලා. මෙයාලට සිරිකොත අල්ලන්න මෙයාලා ඡන්ද දෙන්න ඕනේද? අපි වැඩියක් දෙන්න ඕනේද? නෑ. මම මේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන්නේ කරුණාකරලා තීන්දුව කරන්න. සිරිකොත ඇල්ලීමේ සටනට ඔබ ඡන්දෙ දෙනවද? ඔබේ කාලය ගත කරනවද? ඔබ වැඩ කරනවද? එහෙම නැත්නම් මේ රට ගොඩනගන්න තමුන්නාන්සලා කැප වෙනවද කියන තීන්දුව ගන්න. පාරේ රාජපක්ෂලා ඇවිද්දවනවයි කියලා කියපු හින්දා අපි පක්ෂයක් හදලා පාරේ ඇවිදින්න උනා තමයි ඉලෙක්ෂන් එක කරා දැම්මම. ගෙදන් ගියා. ඒකින්ද එතුමාලත් ඇවිදිනවා දැන්. ඒකින්ද මං සන්තෝෂ වෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට දසලක්ෂයකට ආසන්න පිරිසකට මේ වසර අවසානයේදී රැකියා අහිමි වන බවත් රැකියා අහිමි වන සෑම අයෙකුටම රුපියල් 10,000 බැගින් දීමනාවක් ලබා දීමට තමන් සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පුත්තලම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. පුත්තලම දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනහමුවක් ඊයේ පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. දැනට රැකියා කරන ලක්ෂ 10ක විතර රැකියා නැතිව අවුරුද්ද අවසානයේ. අපි බලන්නේ අපි ක්‍රියා කරන්නේ ඒ අයට මාසයකට රුපියල් 10,000ක් ලබලා දෙන්න. 10,000කින් ජීවත් වෙන්න බෑ. අඩු ගානේ අපිට උදව්වක් කරන්න. නැයනේ ඇඟලුම් කර්මාන්ත ශාලාවලට දැන් තරඟෙට යන්න තියෙන්නේ. Taman බලාපොරොත්තු වෙන මිල නොලැබෙන්න පුළුවන්. රජයෙන් සහයෝගයක් දෙන්න අවුරුද්දකට. මේ මාකට් ටික වෙළඳ පොළවල් ටික අල්ල ගන්නවා. නැත්තම් බංග්ලාදේශය අපේව අල්ල ගන්න. ආපහු ලංකාව ප්‍රසිද්ධ කරවන්න. මේවා අපි ආරක්ෂා කරන්න. අවුරුද්දක් අපිට මේ වැඩ කටයුතු කරන්න සිදු වෙනවා. මේ ආණ්ඩුවෙන් මොකද්ද කරලා තියෙන්නේ? මුකුත් කරලා නැහැ. දැන් කියනවා ස්වයං පෝෂිත ආහාර වලින්. දන්නේ නැද්ද අපි කාල් වලින් ස්වයං පෝෂිතයි, මස් වලින්, මාළු වලින්, බිත්තර වලින්, එළවලු වලින්, අලතුරු වලින් දැන් තියෙන එක විකුණ ගන්න බෑ. තවත් නිෂ්පාදනය කරොත් ලංකාවට කියලා මොකද්ද කරන්නේ? අපේ එකම පිහිට තියෙන්නේ අනාගතයේ දිහා බලලා අපනායන්නට කෑම සකස් කරන්න. මේ ආණ්ඩුව මාරු කරන්න ඕනේ. මේක තියාගන්න බෑ. දින 365 තුළ පැය 24ම ක්‍රියාත්මක නොනිදන රජයක් සමගී ජන බලවේගය යටතේ නිර්මාණය කරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගී ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලිදැක්වීම උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ශක්තිමත් රටක් තෘප්තිමත් ජනතාවක් යන්න තේමා කරගනිමින් සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළිදැක්වීම අද එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණා. කොවිඩ් වසංගතයෙන් පසු ආර්ථිකය කොහොමද ගොඩනගන්නේ කියලත් අපේ පක්ෂයේ දර්ශනය ප්‍රතිපත්ති අනුව අවශ්‍ය කාරණා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. COVID-19 නිසා සමස්ත ජාතික ආරක්ෂාවට බරපතල අභියෝග රැසක් එල්ල වෙලා තිබෙනවා. මේ අභියෝග වලින් අපිට පැන යන්නට බෑ. සමගි ජන බලවේග රජයක් තුල 24 පැය 365 නොනිදන රජයක් බවට පත් වෙනවා. ඒ වගේම ඒකීය ශ්‍රී ලංකාව තුල 13 වෙනි සංශෝධනය හරහා බලය බෙදා දීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. මෙතෙක් කල පැවතුණු ක්‍රමවේදය අපි ඉදිරියට ගෙනියනවා. එතන 13+ උත් නැහැ 13- උත් නැහැ. ඔබ නැවතත් අද දෙරණ සමග
පාස්කු ඉරිදින ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා මෙවර මහමැතිවරණයට සමගී ජනබලවේගයෙන් වන්නි දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායක ලෙස තරඟවදින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව කැඳවීම අගෝස්තු 10 වනදාට එක්කල් තබන ලෙස මැතිවරණ කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. මැතිවරණ කොමිසමේ සමාජිකයින් ඒකමතිකව මෙම තීරණය ගත් බවත් මෙම තීරණය ජනාධිපතිවරයාට සහ නීතිපතිවරයාට දැනුම් දුන් බවත් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිෂන් සභාව කියා සිටිනවා. දැන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක්. පාර්ලිමේන්තුවේ බලපෑම් සහගත කණ්ඩායම කුඩා වුණොත් ඔලු ගෙඩි එහාට මෙහාට කරලා ඒගොල්ලන්ට සෝචකීකල් කණ්ඩායමක් හදා ගන්නවා ආණ්ඩුව ඇතුලේ. ඒ වෙනුවට මේ ඡන්දයේදී ඔබ මාලිමාවට කතරයක් ගැහුවා කියලා කියන්නේ හරියට විශාල පොලියක් එන ෆික්ස් ඩිපොසිට් එකක් දාගත්තා වගේ වැඩක්. අපි පුංචි වුණොත් පාර්ලිමේන්තුවේ ඔබගේ අයිතිවාසිකම් දිනා ගන්න. ශක්තිමත් ආණ්ඩුවක් හැදුවොත් තමයි ජාතිවාදී ආගම්වාදී දේශපාලන පක්ෂවල කේවල් කිරීම වලට එහෙම නැත්නම් බලපෑම් වලට යටත් නොවි සමස්ත රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න පුළුවන්. අද පොහොට්ටුවේ කල්ලි කීයක් ඉන්නවද? දැන් ඊයේ පෙරේදා මේ ආසනයේම පේ මඩුවේදී ප්‍රහාරයක් එල්ලනවා චන්න ජයසුමන ඇමතුමාගේ මන්ත්‍රී අපේක්ෂිතුමාගේ කටවුට්ටයක් ගහගෙන හිටපු කඩේ මුදල්ට ප්‍රහාරයක් එල්ල වෙනවා. එතුමා ඇතර රැස්වීමක් කරන්න ලැහත් වුණා කියලා. මේ අයගේ අතර එක පක්ෂයක එක ලකුණකින් තරඟ කරන මිනිස්සු තුන් පැත්තකට අදිනවනම් අපිට ඇඟිලි දික් කරන්නේ මොන මගුලටද? මේ මහමැතිවරණයේ ප්‍රතිඵලය නිකුත් වෙනවත් එක්ක වෙන්නේ එක දෙයයි. ඒ දේ තමයි සජිත් මහත්තයත් එක්ක ඉන්න පිරිස හෙන්චයිලා ටික සජිත් මහත්තයව දාලා අත්හැරලා යන එක. එදාටයි සජිත් මහත්තයාට තේරෙන්නේ නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඉතින් පොඩි කටකරිච්ච කතාවක් කියනවා. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් බහුතරයක් පක්ෂපාත ભેදයකින් තොරව මිත්‍රවරුනි අපිට වැරද්දක් කියන්නේ. මොකද අපි වැරදි වැඩ කරේ නැහැ. මේ රටේ ඕනම තැනක ඕනම ගේකට ගිහිල්ලා කිව්වොත් අපි ඇවිල්ලා තියෙන්නේ 19 අනුව සුවසරියේ හර්ෂඩි සිල්වා මහත්තයාගේ ගෙදරින් නැත්නම් ඔෆිස් එකෙන් කියලා ඕන වෙලාවක මල් මාලයක් දාලා පිළිගන්නවා මිත්‍රෝ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂය කියන්නේ අන්තවාදීන්ගේ එකමුතුවක්. ඒකට දේශපාලන පක්ෂයක් විදියට අනන්‍යතාවයක් දෙනවා නම් ඒක ලොකු වරදක්. දැන් මෙතන තියෙන ලොකු යුද්ධයක් ජනතාව සහ හොරු අතරේ. ඇයි හොරු කියනවා අපි පාර්ලිමේන්තුවෙන් අතු ගාලා දාන්න ඕන. ඇයි අපි මොන අපරාධයක් කළාට? හොරු කියනවා නම් අපි පරද්දන්න කියලා ජනතාවට ඒකම ඇති අපට ඡන්දෙ දීලා දිනවන්න. රටේ ජනතාවගේ මුදල් මහදවල් මංකොල්ලකපු මංකොල්ලකරුවන්ට දූෂිතයින්ට ඡන්දය ගහලා ඒ මිනිසුන්ව දෙයියන්ගේ නාමෙට පාර්ලිමේන්තුවට යවන්න එපා. පක්ෂපාත නොබලා හොඳ මිනිහෙක් ඉන්නවා නම් දියවන්නාවේ තියෙන පාර්ලිමේන්තුවට යවන්නේ. මේ රට ඉදිරියේ පවත්නා අභියෝග ජයග්‍රහණය කිරීම පිළිබඳව අපේ නායකත්වයට ප්‍රශ්නයක් නැහැ මිත්‍රවරුනි. හැමදාම දේශපාලනය තුළ ජයග්‍රහණය කරේ දේශපාලඥයෝ. අපිට අවශ්‍ය දේශපාලඥයෝ ජයග්‍රහණය කරන්න නෙවෙයි. මේ මැතිවරණයෙන් පස්සේ රට ජයග්‍රහණය කරලා ජනතාව ජයග්‍රහණය කරන මැතිවරණ වෙනුවෙන් අපි හැමදෙනා අත්වැල් බැඳ ගන්නට ඕනේ. වියත් මගෙන් අපේක්ෂකව ඉදිරිපත් කරලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමා. එතුමාට පුළුවන් කැබිනට් එක හදනකොට ශක්තිමත් දැව බහන්න ලබා දෙන්න. හැබැයි ඒවා තෝරාගන්න පාරිභෝගිකයා දැනගන්න ඕනේ. කොට්ටලී වලින් හදපු කැබිනට් එකට වඩා බුරුතලියෙන් හදපු කැබිනට් එක ශක්තිමත් කියලා. මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන නවක අපේක්ෂකයන් පිළිබඳ තොරතුරු ගෙනෙන Road to the Parliament විශේෂාංගය දැන්. මීළඟ ව්‍යවස්ථාදායකය දක්වා ගමන් කරන්නට බලාපොරොත්තුවෙන් ඉන්න ලංකාවේ නවක අපේක්ෂකින් කවුද? ඔවුන්ට තියෙන සුදුසුකම් මොනවද? මේ පිළිබඳව කතා බහ කරන්න. දවසේදී අපි මැදිරියට කැඳවලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ තවත් අපේක්ෂකින් දෙදෙනෙක්. මම අකිල සාලි එල්ලාවල මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බලංගොඩ ආසනයේ සංවිධායකවරයෙක් දැන් කටයුතු කරනවා. දේශපාලනයට ආවෙනිකුත් පරම්පරාවක් නන්දෙල්ලාවල පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගෙන් පැවතෙන ඊළඟට නාලන්ද එල්ලාවල එතුමාගේ පුතුරත්නේ ඊළඟ මගේ තාත්තා මහන් එල්ලාවල නන්දෙල්ලාල මහත්මයාගේ සහෝදරයා. ඡන්දෙ ඉල්ලුවේ නැති වුණාට මම දේශපාලන අමුත්‍යෙක් නෙමෙයි. වසර 20ක පමණ කාලයක් නපුර ප්‍රදේශයේ නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරනවා. වැඩබල මහේස්ත්‍රාත්වරයෙක් වශයෙන් කටයුතු කරලා තිබෙනවා. මගේ සමහරව හැමෝම ඇහුවා. ඇයි නිරෝෂ් මහත්තයෝ දේශපාලනයට එන්නේ? මම කිව්වා මේ 225ම එපා කියලා. අපි අන්නේ වෙනස කරන්න තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඔහුගේ කාලෙම එකම නම් කීපයක් තමයි රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආවේ. ඔබතුමා හිතනවාද නවකෙක් විදිහට ඔවුන් එක්ක හැප්පිලා පාර්ලිමේන්තු යන්න පුළුවන්? මේ වෙලේදී අපේ තියෙන ඡන්ද ප්‍රතිශතයත් එක්ක බලනකොට අපිට අනිවාර්යෙන් මන්දුරු 7 දෙනෙක් ඇවිල්ලා ඉවරයි. අවසන් ජනාධිපතිවරයා අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය
නායකව දෙන්නගේ අතර තියෙන ප්‍රශ්නත් එක්ක අද බිම්මට්ටමේ ඉන්න ඡන්දදායකයන් අන්දමන්ද වෙලා ඉන්න මිනිස්සුන්ට මොනවද කරගන්න තේරෙන්නේ නැහැ. පාක්ෂිකයේ අන්දමන්ද වෙලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනලා ජනතාව අන්දමන්ද වෙලා තියෙන්නේ. මේ ඉදිරිපත් කරපු සැලසුම් දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔය ප්‍රශ්න වලට විකල්පයක් එක්සත් ජාතික පක්ෂය දැන් මේ දෙකට බෙදලා ඉන්න අවස්ථාවේ. අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂය දැන් පිරිසුදු වෙලා. ආසියාවේ හොඳම මොලකාරයා තමයි එක්සත් ජාතික පක්ෂයේ නැවයිලවගෙන යන්නේ. මොලේ ඉඳලා දෙන ඡන්ද දිනන්න බෑනේ. රට දුන්න ජනතාව. නමුත් අවුරුදු 4ක් කරනකොට ජනතාව එපා කියලා එළෙව්වා. දැන් ඔබතුමාලත් අර පරණ මූණුම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේක අවාසියක් නෙමෙයි. අලුත් පාර්ලිමේන්තුවක් හදනවා කියලා ඉන්න 225ම පරදිලා ගෙදර යන්නේ නැහැනේ. ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තුව ඉන්න බෑනේ. චෝදනාව තමයි සමග ජන බලවේගයේ පැත්තෙන් කරන දූෂණ චෝදනා එල්ල වෙච්ච ජ්‍යෙෂ්ඨ හොරු ටික ඔක්කොම ඉන්නේ ඔබතුමාලගේ කියලා. ඔතන ඉතින් දෙපැත්තම ඉන්නවනේ. ඒ සම්බන්ධයෙන් මම වැඩිදුර කතා කරන්නේ මම. වැඩිදුර කතා කරන්න දෙයක් නෑ. අතරම අසරණ වෙනවා. මෙතුමන්ලා මේ ගිල්නවට ගොඩ වීම මං හිතන්නේ අපරාධයක්. ගිලන නැවකටද ඔබතුමා ගොඩ උනේ? අනිවාර්යෙන් ගිලන නැවක් නෙමෙයි මේක දිනන නැවක්. වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ නිවසක බංකරයක් තුළ සඟවා තිබූ විවිධ වර්ගයේ යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක්, ලාංඡන, පතුරම් තොගයක්, ගිනි අවයක්, කඩු දෙකක් සහ ජීව අත්බෝම්බයක් අද පස්වරුවේ සොයාගෙන තිබෙනවා. පොලිස් විශේෂකාර බලකායේ තංකල්ල කඳවුරේ නිලධාරීන් සඳහන් කළේ පාතාල කලි සමාජිකයෙකුගේ සමීපතමයෙකුද අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වලස්මුල්ල බෝල ප්‍රදේශයේ පදිංචි උදෙනි නොහොත් කිරියා නම් අන්වර්ථ නාමයකින් හඳුන්වන 58 හැවිරිදි පුද්ගලයෙක්. දැන් ව්‍යාපාරික පුවත්. පාසල් ළමුන් ප්‍රවාහනය නියාමනය කිරීම සඳහා ආරක්ෂා නම් වූ යෙදවුමක් එළිදැක්වීම ඊයේ බණ්ඩාරගමදී සිදු කෙරුණා. ඒ සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ මඟ පෙන්වීමෙන් සහ සෙන්සස් හබ් පෞද්ගලික සමාගමේ දායකත්වයෙන්. මව්පියන්ට එසැනින් තම දරුවාගේ පාසල් ගමන හා නැවත පැමිණීම දැනුවත් වන ආරක්ෂා යෙදුම මෙන්ම පාසල් ළමුන් ප්‍රවාහන රියදුරන්ගේ වෘත්තීය ගරුත්වය හා වඩා ප්‍රශස්ත සේවා අවස්ථාවන් ලබා දෙන රියදුරු යෙදුම වැනි යෙදුම්ද මෙහි අන්තර්ගතයි. එ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වනවා. සුබ රාත්‍රියක්.